ආයිබෝවන් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ ඩිජිටල් ගණන් පන්තියේ YouTube channel එකත් එක්ක. අද දවසේ දරුවනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දරුවන්ට වැදගත් පාඩමක් කරන කුලක පාඩම ඔබත් සමග සාකච්ඡා කිරීමට. ඉතින් අපි මේ පාඩම සාකච්ඡා කරනකොට 9 10 11 කියන පන්ති තුනටම අදාළ සියලුම විෂය කරුණු අද අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. කියන්නේ පාඩම 9 වසරේ ඉඳලා කරගෙන එනවා. ඉතින් මේ පාඩමට 9 වසර 10 වසර හා 11 වසර ඕනම සිසුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම ගෙනාවේ මේවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා. ඉතින් ඒකට 9 10ත් සම්බන්ධ වෙන්න යාළුවත් මේකේ වීඩියෝ එකේ මුල් කොටස යාළුවටත් වැදගත් වෙනවා. හරි. අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු. හරි, මෙතන මම රූප සටහනක් දීලා තියෙනවා. මේකේ ඔයාලා මේ වම් පැත්තේ තියෙන රූපේ මෙන්න මේ රූප සටහන බැලුවොත් මේකේ මෙන්න මේ ගස් කොළන් මල් ටික එකම කාණ්ඩයකට වෙන් කරලා තියෙනවා. ඒ වෙලාව අජීවී දේවල්නේ. පරිසරය දැක ගන්න පුළුවන් අජීවී දේවල්. ඊට මේ පැත්තේ එකේ තියෙනවා ජීවීන්. ඩොල්ෆින් මාළුවෙක් වගේ ඉන්නව නේද? කුරුල්ලෝ ඉන්නවා. විවිධාකාරයේ සත්තු නයි ඔහම ඉන්නවා. ඒ අතර මිනිස්සුත් ඉන්නවනේ. ඒතර ඒ අයවත් වෙනම රවුමකට දාලා ඉන්නවා. ඒතර මේ පැත්තේ තියෙන්නේ ජීවී දේවල්. ඒතර ඒක සත්ත්ව හා මිනිසුන් කියලා තවත් කාණ්ඩ දෙකකට වෙන් කරලා තියෙනවා. වෙන් ඒවයි තියෙන සමහර ලක්ෂණ භාවිතා කරලා යාලව කාණ්ඩ වලට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ කාණ්ඩ වලට අපි වචනයක් කියනවා කුලකයක් කියලා. ඉතින් මේ ඇල අජීවී කුලකය. මේ තියෙන ලක්ෂණ අනුව තමයි මේවා කාණ්ඩ කරලා කාණ්ඩ වලට වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේවා ගැන තමයි අපි මේ පාඩමේදී අපි කතා කරන්නේ. හරි. අපි තාම මේ දකුණු පැත්තේ මෙන්න මේ පැත්තේ උදාහරණ කිපතන ඒවා ටිකත් අපි විශේෂයෙන් බලමු. පළවෙනි එකේ තියෙනවා බහුවාශ ටිකක් තියෙනවා. ඊළඟ එකේ තියෙනවා ඉලක්කම් ටිකක් තියෙනවා. ඊළඟ එකේ තියෙනවා සත්තු ඉන්නවා. තව එකක තියෙනවා මල්. ඒ වගේ විවිධාකාරයේ මල් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මේවත් ඇවිල්ලා ඒවැ ලක්ෂණ අනුව වෙන කාණ්ඩ වලට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට වෙන්ව කාණ්ඩ වලට වෙන් කරපුවම අපි ඒක කාණ්ඩයකට නම් කුලකයක් කියලා. ඉතින් මේ කුලක සම්බන්ධ තොරතුරු තමයි අද අපි මේ පාඩම යටතේ සාකච්ඡා කරන්නේ. හරි. අපි එහෙනම් මුලින්ම බලමු කුලකයක අර්ථ දැක්වීම මොකක්ද කියලා. කුලකයක් යනු යම් සීමාවක් තුල පරිසරයෙන් වෙන් කර අඳුනා ගත හැකි ද්‍රව්‍යයක් හෝ සිද්ධියක්. ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්, ඒක සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒවට අපි කියනවා කුලකයක් කියලා. කුලකයකට අයත් ඒවට අපි කියනවා එම කුලකයේ අවයව කියලා. කුලකයක් ඇතුලේ තියෙන දේවල් ටික තියෙනවානේ. ඒවට අපි කියනවා කුලකයේ අවයව කියලා. කුලක සඳහා අපි පොඩි උදාහරණ ටිකකුත් බලමු තව. 1ත් 10ත් අතර ඔක්තේ සංඛ්‍යා. දැන් මෙහෙම ගත්තොත් දැන් සංඛ්‍යා තියෙන සංඛ්‍යා ගොඩාක් තියෙනවා. ඒ සංඛ්‍යා ගොඩෙන් අපිට 1 හා 10 අතර තියෙන ඔක්තේ සංඛ්‍යා ටික තෝරගන්න පුළුවන්. එහෙනම් ඒක ඇවිල්ලා කුලකයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. 1ත් 10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා. දැන් ඒකත් එමය. සංඛ්‍යා ගොඩකින් 1 හා 10 අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් ඒකටත් අපි කියනවා කුලකයක් කියලා. ඉංග්‍රීසි වඩේ ස්වරාක්ෂර. ඉතින් ඉංග්‍රීසි වඩේ තියෙන අකුරු වලින් අපිට ස්වරාක්ෂර ටික තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවැය තියෙන ලක්ෂණයක් අනුව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා කුලකයක් කියලා. සිංහල වඩේ ස්වරාක්ෂර. ඉතින් ඒ විදිහට සිංහල වඩේ තියෙන අකුරු වලින් එතන තියෙන ස්වරාක්ෂර ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන්. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි කියනවා ඒවට කුලක කියලා කියනවා. හරි. අපි මෙන්න මේවා ටික පොඩ්ඩක් බලමු. මහත ළමයි. අපි ගන්නවා මහත ළමයි කියන්නේ කුලකයක්ද කියලා. දැන් මහත කියන එක පුද්ගලයන්ට සාපේක්ෂයිනේ. දැන් අපි මහතයි කියලා හිතාගෙන ඉන්නේ කෙනෙක් තව තැනකට ගියාම එයාටත් වඩා මහතෙක් කෙනෙක් ආවොත් දැන් මහතර අලුතෙන් ආපු එක්කෙනා. ඒතර මහත කියන එක නිම්මක් ඔස්සේ මනින්න බෑ. ඒක පුද්ගලයට වෙනස් වෙනවා. ඒක ලස්සන මල් කියන එක එක්කෙනෙක්ට ලස්සන එක තවත් කෙනෙක්ට ලස්සන නොවෙන්න පුළුවන්. ඉතින් ඒකත් එල කුලකයක් නෙවෙයි. හොඳ මිනිස්සු. හොඳ කියන එකත් අපිට මෙන්න මෙච්චර ප්‍රමාණය මෙයාගේ හොඳ කියන එක මනින්න බෑ.
කෙනෙක් හොඳ මිනිස්සුන්ව අපිට සමාජයෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. එක්කෙනෙක්ට හොඳ කෙනෙක්ව තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳ කියන එකත් අපිට මොකක් හරි මිම්මක් භාවිත කරලා මනින්න බෑ. එහෙනම් ඒකත් ඇවිල්ලා කුලකයක් නෙවෙයි. ධනවත් පුද්ගලයන් කියන එකත් පුද්ගලයාට සාපේක්ෂයි. එක්කෙනෙක්ට ධනවත් කෙනෙක් තව කෙනෙක්ට ධනවත් නොවෙන්න පුළුවන්. ඒ හින්දා ඒකත් කුලක නොවන මෙන්න මේවා කුලක නොවේ කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. කුලක මේවා එකක්වත් කුලක වෙන්නේ නැහැ. මොකද මේවා තියෙන ලක්ෂණ අනුව අපිට බාහිර පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. එහෙනම් මේවා කුලක නෙවෙයි. කුලක අංකණය කියන්නේ කුලකයක් තියෙන කුලකයක් ලියා දැක්විය හැකි ආකාර ටික. ඉතින් මේ විදිහට කුලකයක් ලියා දැක්විය හැකි ආකාර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කරන්න පුළුවන් අපිට අදාළ කුලකය. නැත්නම් අපිට පුළුවන් අවයව ටික ලයිස්තුගත කරන්න පුළුවන්. කියන්නේ මේ කුලකට අදාළ අවයව ටික ලයිස්තුගත කරනවා. නැත්නම් මේ කුලකේ අපිට පුළුවන් වෙන් රූප සටහනක් භාවිතා කරලා නිරූපණය කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් කුලක ජනන ස්වරූපය ඔස්සේ එම කුලකය නිරූපණය කරන්න පුළුවන්. ඒ අනුව 1-10ත් අතර ඔක්තේ සංඛ්‍යා කුලකය. හරි මම දැන් ලිව්වා ඒ කුලකය මට දැන් පුළුවන් අපි දැන් කුලක අංකණයනේ කතා කරන්නේ. ඉතින් මේ A කියන කුලකය ආකාර 4කින් මට ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කරනවා. ඉතින් මට පුළුවන් මේ විදිහට කුලකයේ A කුලකයේ ලියනවා. අපි කුලකයක් ලියනකොට ලියන්න ඕනේ සංගල වරහන් ඇතුලේ. මම A කියන්නේ කවුද? 1-10 අතර ඔක්තේ සංඛ්‍යා කුලකය කියලා ලියනවා. A කියන්නේ 1-10 අතර තියෙන ඔක්තේ සංඛ්‍යා කුලක. මම මේ A කියන කුලකය පළවෙනි ක්‍රමයට ඉදිරිපත් කරා. ඊට පස්සේ දෙවෙනි ආකාරය තමයි මේකට අදාළ අවයව ටික මට පුළුවන් ලයිස්තුගත කරලා ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඒ කුලකට අදාළ අවයව ටික ලයිස්තුගත කරන. ඒතර ඒ කුලකේ ඉන්න ඔක්තේ සංඛ්‍යා. ඒතර 1-10 අතර ඔක්තේ සංඛ්‍යා 1 3 5 7 9 කියන අවයව ටික ලයිස්තුගත කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම A කියන කුලකේ ආකාර දෙකකට ඉදිරිපත් කරා. දැන් මේ අවයව ලයිස්තුගත කරනකොට ඒ අවයව ටික කමා දාලා වෙන් කරලා ලියන්න ඕනේ. අවයව වෙන් කරන කමාවක් දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒක වල 9 වසරේදී ඉගෙන ගත්ත දෙයක්. හරි තුන්වෙනි ආකාරය තමයි වෙන් රූප සටහන. වෙන් රූප සටහනක් මගින්ද අපිට පුළුවන් කුලකයක් නිරූපණය කරන්න. හරි මම අරගන්න අර කලින් කුලකයේ ඒම. ඒතර ඒට අදාළ අවයව ටික මේ විදිහට වෙන් රූප සටහනක් ඇතුළේ දානවා. ඒ කියන්නේ ඔක්තේ සංඛ්‍යා කුලකය ඒ කුලකට අදාළ අවයව ටික අපි මේක ලියලා පෙන්වන්න පුළුවන්. ඒතර මේ වෙන් රූප සටහන හොයාගෙන තින්නේ ජෝර්ජ් වෙන් කියන එක්කෙනා. හින්දා එයා හොයාගත්ත හින්දා නමක් ඉදිරිපත් කරේ වෙන් ඩයග්‍රෑම් කියන එක. ඒක පස්සේ ඉතින් සිංහලට පරිවර්තන වෙද්දී වෙන් රූප සටහන කියලා පරිවර්තනය කරලා තියෙනවා. හරි ඔන්න අපි A කියන කුලකය වෙන් රූප සටහනක් මගින් නිරූපණය කරා. හතරවෙනි ආකාරය ඇවිල්ලා කුලක ජනන ස්වරූපය. අපිට පුළුවන් කුලකයක් කුලක ජනන ස්වරූපේනොත් ඉදිරිපත් කරන්න. හරි මම ඒකට පොඩි උදාහරණකින් මම මේ ගන්නම්කෝ. A අනු 1-10 අතර තුනෙහි ගුණාකාර කුලකය. A කියන්නේ 1 ඉඳලා 10 දක්වා තියෙන තුනේ ගුණාකාර කුලකය. හරි ඒක මම මෙන්න මෙහෙමයි ලියන්නේ. A කියලා කුලකයක් තියෙනවා. ඒක ඇතුලේ ඉන්නවා x කියලා කෙනෙක්. x යනු තුනේ ගුණාකාරයක්ලු. ඒතර තුනේ ගුණාකාර ගත්තොත් 3 6 9 12 15ම දිගටම ලියාගෙන යන්න පුළුවන්. හැබැයි තුනේ ගුණාකාරයක් වුණාට x ඉන්නේ 1 හා 10 අතර. 1-10ත් අතර. ඒතර අපිට දැන් පුළුවන් x ට ගන්න පුළුවන් 1 හා 10 අතර තුනේ ගුණාකාර පමණයි. ඉතින් මේ විදිහට ලියනකොට තමයි කියන්නේ කුලක ජනන ස්වරූපය කියලා. ඒක ටිකක් අර කලින් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස්. ඉතින් x කියලා කෙනෙක් ඉන්නවා. x කියන්නේ තුනේ ගුණාකාරලු. එයාගේ පරාසය 1 හා 10 අතර කියනවා. හරි b කියලා තව කුලකයක් දීලා තිනවා. මේ b කියන කුලකේ අපිට මෙතන දීලා තියෙන්නේ අවයව ලයිස්තුගත කිරීමක් හැටියට. අපි දැන් බලමු මොනවද මේ අවයව ටික කියලා. 16 25 36 49. ඉතින් මේ වලට දැක්කම මතක් වෙන්නේ මෙතන තියෙන මේ 4 වර්ගයේ 16යි 5 වර්ගයේ 25යි 6 වර්ගයේ 36යි 7 වර්ගයේ 49. මේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා ටිකක්.
එතකොට ඒවා ඇවිල්ලා පූර්ණ වර්ග සංඛ්‍යා ටිකක්. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ කුලකේ අපි වර්ග පූර්ණය මගින් ඉදිරිපත් කරන්න කියලා. මම ලියනවා මෙහෙම b කියන කුලකය ඇතුලේ ඉන්නේ x කියන පූර්ණ වර්ග සංඛ්‍යා. x කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. හැබැයි x ඇවිල්ලා 16 හා 49 අතර කියන පරාසය ඇතුලේ. 16යි 49 කියන පරාසය ඇතුලේ. එතකොට මට 16ට අඩු ඒවා ගන්නත් බෑ 49ට වැඩි ඒවා ගන්නත් බෑ. ඔය දෙක ඇතුලේ ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යා ටික විතරයි. ඒතර ඔය ටික ඇතුලේ ඉන්න ඉතින් පූර්ණ වර්ග සංඛ්‍යා වල තියෙන්නේ 16යි 25යි 36යි 49යි කියන කට්ටිය ටික විතරයි. හරි ඉතින් ඔය විදිහට ඉදිරිපත් කරනවා තමයි අපි කියන්නේ වර්ග මේ කුලක ජනන ස්වරූපයෙන් කුලකයක් ඉදිරිපත් කරනවා කියලා. හරි අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. C අනු 1 10ත් අතර ඔක්තේ සංඛ්‍යා කුලකය. හරි අපි දැන් බලමු කොහොමද මේ ඔක්තේ සංඛ්‍යා කුලකය කුලක ජනන ස්වරූපයෙන් නිරූපණය කරන්න කියලා. මම ලියගෙන C සමානයි x කියලා කෙනෙක් ඉන්නවා. x ඇවිල්ලා දැන් මම අර ඔක්තේ සංඛ්‍යා කියලා වචනේ ලියලා නැහැ. මම ඒකට පොඩි සමීකරණයක් දාගෙන 2x ඍණ 1 කියලා. ඊට පස්සේ x ගේ පරාසය 1 සිට 5 දක්වා තියෙන අගයන් තමයි x ට ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේ සමීකරණයෙන් ඔක්තේ සංඛ්‍යා අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම ඒකට කරන්නේ මෙතන මේ තියෙන 2x ඍණ 1 සමීකරණේ තියෙනවා. ඒතර මේ 2x ඍණ 1 සමීකරණේ මේ x ට ආදේශ කරන්න පුළුවන් 1 ඉඳලා 5 දක්වා තියෙන සංඛ්‍යා. කියන්නේ 1 2 3 4 5 කියන ඉලක්කම් ටික. මම මුලින්ම x ට 1 දාන. ඒතර 2 ගුණ කිරීම 1 ඍණ 1. ඒතර දෙවරක් 2 දෙවරක් 1 2යි එකෙන් අඩු වුනහම උත්තරේ 1යි. ඊට පස්සේ x ට 2 ආදේශ කරනවා. ඒතර 2 ගුණ කිරීම 2 අඩු කිරීම 1. ඒතර දෙවරක් 2 4යි 4 එකක් අඩු කරපුවාම 3යි. ඉතින් ඊළඟට අපි ආදේශ කරන 3. ඒතර දෙවරක් 3 6යි 6 එකක් ගියම 5යි. ඊට පස්සේ 4 ආදේශ කරාම දෙවරක් 4 8යි 8න් එකක් අඩු වුනහම 7යි. ඊට පස්සේ අවසානට 5 ආදේශ කරන දෙවරක් 5 10යි 10 එකක් අඩු කරපුවාම 9යි. ඔය විදිහට 1 ඉඳලා 10 දක්වා තියෙන ඔක්තේ සංඛ්‍යා ටික අපිට මේ සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. මේ 2x ඍණ 1 කියන සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒතර අපිට ඒකේ x ට ආදේශ කරන්නේ 1 හා 5 අතර පරාසයේ තියෙන සංඛ්‍යා ටික. ඉතින් ඔය විදිහට අපිට C කුලකයේ කුලක ජනන ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. D යනු 1 10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා කුලකය. හරි අපි දැන් D කුලකයත් කුලක ජනන ස්වරූපයෙන් නිරූපණය කරමු. හරි මම එකට ලිව්වා D සමානයි 2x හැබැයි x ගේ පරාසය 1 හා 5 අතර. දැන් මෙතන මැදරයිලා තියෙන සමීකරණය 2x. ඒ කියන්නේ මේකේ 2 ගුණ කිරීම x කියන එක තියෙන්නේ. x ට ආදේශ කරන්නේ අපි 1 ඉඳලා 5 දක්වා තියෙන සංඛ්‍යා ටික. ඒතර අපි මුලින්ම ආදේශ කරනවා x ට ආදේශ කරනවා 1. ඒතර දෙවරක් 1 උත්තරේ 2යි. ඔන්න පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව අපිට හම්බ වුණා. ඊළඟට ආදේශ කරනවා 2. ඒතර දෙවරක් 2 උත්තරේ 4යි. ඔන්න දෙවනි ඉරට්ටේ සංඛ්‍යාවත් අපිට හම්බ වුණා. ඊළඟට ආදේශ කරනවා 3. ඒතර 2 ගුණ කිරීම 3 උත්තරේ 6යි. න 6ක් හම්බුනේ. ඊට 4 ආදේශ කරාම දෙවරක් 4 8යි. ඊළඟට 5 ආදේශ කරාම දෙවරක් 5 10යි. ඒතර මේ 2x කියන සූත්‍රෙට මෙන්න මේ ප්‍රකාශනයේට x ආදේශ කරනවා 1 ඉඳලා 5 දක්වා තියෙන සංඛ්‍යා ටික. එතකොට 1 හා 10 අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඒ ඔන්න ඒ විදිහට තමයි D කුලකය කුලක ජනන ස්වරූපයෙන් නිරූපණය කරන්නේ. හරි තව උදාහරණයක් බලමු අපි. හරි E යනු 10ට අඩු ධන නිකිල කුලකය. E කියන්නේ 10ට අඩු ධන නිකිල කුලකය. ඉතින් අපි මම මේකේ උදාහරණයට උත්තරේ කියන්න කලින් මම චුට්ටක් 11 වසරේ පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා නිකිල වලට අදාළ සංකේතය මොකක්ද කියලා. නිකිල සංඛ්‍යාවක අදාළ සංකේතය මෙන්න මේවා 7 වගේ ලියලා ඊට පස්සේ ආය පාරක් ඔන්න ඔහම එනවා. මේ තමයි නිකිල සංඛ්‍යාවට අදාළ සංකේතය. ඒකේ මෙතනින් ධන ලකුණ දැම්මොත් මේකෙන් නිරූපණය කරන්නේ ධන නිකිල ටික. ඉතින් ඔය විදිහට මෙම නිකිල සංඛ්‍යා කුලකේ සංකේතය ලියලා මෙතන ඍණ දැම්මොත් එතනින් නිරූපණය කරන්නේ ඍණ නිකිල ටික. ඒතර නිකිල සංඛ්‍යා කියන්නේ බිංදුවත් ඇතුළත් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවලට. හරි. බලමු එහෙනම් දැන් කොහොමද මේ E කියන කුලකයේ කුලක ජනන ස්වරූපයෙන් ලියන්නේ කියලා. හරි මෙතන ලියලා තියෙනවා E
කියන කුලකය x කියලා කෙනෙක් ඉන්නා x කියන එක්කෙනා අයිති නිකිල සංඛ්‍යා කුලකයට. මොන නිකිල සංඛ්‍යා කුලකයටද? ධන නිකිල සංඛ්‍යා කුලකට අයිති. හැබැයි ඒතර ධන නිකිල වලට ගත්තොත් 1 2 3 4 5 ඔහොමම ලියද හැකි ඉවරයක් නේද? හැබැයි x වල අගය 10ට වඩා අඩුයි. 10 හෝ 10ට සමාන 10ට අඩුයි. හරි. ඒතර එහෙම ලියුවාම අපිට ගන්න පුළුවන් 1 ඉඳලා 10 දක්වා තියෙන 10 දක්වා තියෙන ධන නිකිල ටික විතරයි. ඒතර මම ඍණයක ඍණ දෙක ඍණ තුන ඒවා එන්නේ නැහැ. මොකද මෙතන මොන නිකිලද මේක ධන නිකිල පමණයි. හරි. ඔන්න අපි දැන් එහෙනම් ඊ කුලකයට කුලක ජනන ස්වරූපයෙන් ඉදිරිපත් කරා. හරි. ඊළඟට බලමු කුලකයක අවයව. මම ඊට පොඩි වෙන් රූප සරණක් ගත්තා. x කියලා ඒකේ ඉන්නවා a e i o u කියන අවයව ටික. ඉංග්‍රීසි වලින් ස්වරාක්ෂර ටික තියෙනවා. ඒතර මේකේ මේ a කියන එක්කෙනා ගත්තොත් එයා ඇවිල්ලා x කියන කුලකයේ අවයවයකි. ඒක දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සංකේත භාවිතා කරලා ලියන්න. a අවයවයක්. මෙන්න මේ අදාළ මේ සංකේතය ඇවිල්ලා අවයවයකි කියන්න දාන සංකේතය. මේක තමයි අවයවයකි කාගේද අවයවයක් x කියන කුලකයේ. එහෙනම් a කියන එක්කෙනා අවයවයක් x කියන කුලකයේ. ඒතර ඒ කියන ලොකු ප්‍රකාශනය අපිට මේ වගේ සංකේත භාවිතා කරලා ලියන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් e යනු x කුලකයේ ඒකත් මෙහෙම ලියන a. e අවයවයක් x කියන කුලකයේ. ඊළඟට i යනු x කුලකයේ අවයවයක එහෙනම් ලියුවා i අවයවයක් x කියන කුලකයේ. o යනු x කුලකයේ අවයවයක එහෙනම් ලියුවා o අවයවයක් x කියන කුලකයේ. ඊට පස්සේ u යනු x කුලකයේ අවයවයක එහෙනම් ඒක ලියුවා u අවයවයක් x කුලකයේ. හරි. ඒකටම මෙන්න මෙතන බලුවොත් දැන් මේ x කියන කුලකේ r කියන අවයවය නැහැ. එහෙනම් r x කුලකට අදාළ අවයවයක් නෙවෙයි. එහෙනම් අපි ඒක කොහොමද බලමු මේ සංකේත වලින් ලියන්නේ? එහෙනම් ලියනවා r අවයවයක් නොවේ කියන්න අපි අර අවයවයක් වේ කියන සංකේතය හරහට ඉරකින් කපනවා. කාගේද අවයවයක් නොවෙන්නේ? x කියන ලොකු කුලකයේ. හරි. ওই විදිහට අපිට කුලකයක අවයව නිරූපණය කරන්න පුළුවන්. කුලකයක අවයව සංඛ්‍යාව. මම මෙතන අරන් තියෙන a කියලා කුලකයක් ඉංග්‍රීසි වලින් ස්වරාක්ෂර ටික a e i o u තමයි කියන අවයව ටික. ඒතර මේ a කුලකයේ තියෙන අවයව ගාන ආරම්භ බලුවොත් අවයව ගාන 5යි. එහෙනම් මම ලියනවා ඔක අපි තියෙන එකට අපි කියනවා a කුලකයේ අනේකත්වය කියලා. කුලකයක තියෙන අවයව ගානට අපි කියන තව වචනය තමයි a කුලකයට අදාළ කුලකයේ අනේකත්වය කියන එක. ඒ කුලකයේ දැන් අනේකත්වය අපි කියවනේ 5යි කියලා. ඕක අපිට සංකේත දාලා ලියත හැකි. මෙන්න මේ n අකුර ලියනවා. ඒතර n අකුර ලියලා දැන් වරහන් ඇතුලේ ලියන්නනේ කුලකේ නම. දැන් මෙතන නම් මොකද්ද මේ කුලකේ නම? a කියන කුලකය. එහෙනම් මෙතන ලිව්වා a කුලකය කියලා. එහෙනම් na කියන්නේ a කුලකයට අදාළ අවයව ගාන. නැත්නම් a කුලකයේ අනේකත්වය. හරි. එහෙනම් na සමානයි 5යි. මොකද කුලකයේ තියෙන අවයව ගාන 5යි. අනේකත්වය 5යි. එහෙනම් අපි ලියනවා na සමානයි 5යි කියලා. හරි. අපි දැන් සාකච්ඡා කරමු කුලක වර්ග කිහිපයක් ගැන. මුලින්ම මම සාකච්ඡා කරනවා පරිමිත හා අපරිමිත කුලක ගැන. මුලින් බලමු අපි මොකද්ද මේ පරිමිත කුලකයක් කියන්නේ කියලා. කුලකයක තියෙන අවයව ගාන නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් නම් කියන්නේ ඒකේ තියෙන අවයව ගාන ගණන් කරන්න පුළුවන් නම් කියන්නේ ගණන් කරලා ඉවර කරන්න පුළුවන් නම් කියන්නේ කුලකයේ තියෙන මේ A කියන කුලකයේ තියෙන අවයව ගාන 5යි මේකේ තියෙන අවයව ගාන 10යි ඒ විදිහට කියන්න පුළුවන් නම් අපි ඒ જાතියට කියනවා පරිමිත කුලකයක් කියලා. දැන් මෙතන ලියලා තිනවා A කියලා කුලකයක් තියෙනවා 0.37 අතර 3 ගුණාකාර. 0.37 අතර 3 ගුණාකාර. ඒතර 0.37 අතර තියෙන 3 ගුණාකාර වලට එන්නේ 3 6 9 12 15 18 අවයව 6යි. එහෙනම් A කියන්නේ පරිමිත කුලකයක්. අවයව ගාන නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි නම් අවයව ගාන නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි නම් ඒවට අපි කියනවා අපරිමිත කුලක කියලා. අපරිමිත කුලක. දැන් උදාහරණයක් ගත්තොත් B කියන කුලකයේ 5 ගුණාකාර. ඒතර මේක 5 ගුණාකාරකම 5 ගුණාකාර තියෙනවා 5 10 15 20 25 විතර මට ඕන තරම් ලියන්න පුළුවන්. ඉවරයක් නැතුව ලියන්න පුළුවන්.
ඒතර ඒකේ අවයව ගාන අපිට ඒතර ගණන් කරලා ඉවර කරන්නත් බෑ එතකොට නේ. දැන් ලියලා ඉවර කරන්න බෑ කියන්නේ ගණන් කරලා ඉවර කරන්නත් බෑනේ. එහෙනම් ඒක B ඇවිල්ලා අපරිමිත කුලකයක්. කියන ඉවරයක් නෑ. ඕන තරම් ලියන්න පුළුවන්. හරි. ඊට බලමු සම කුලක ගැන. සම කුලක කියන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින් අර්ථ දක්වලා තිබ්බට ඒවේ අවයව අතින් අරන් බලනකොට මේ කුලක ඔක්කොම එකිනෙකට සම අවයව ඔක්කොම එකිනෙකට සමාන නම් ඒ જાති කුලක වලට අපි කියනවා සම කුලක කියලා. දැන් මෙතන තියෙන A කියලා කුලකයක් 0 හා 10 අතර පිහිටි ඔක්තේ සංඛ්‍යා කුලකය. ඒතර A කුලකයට දාලා අවයව තමයි 2 4 6 8 කියන කට්ටිය. ඊට පස්සේ මම තව B කියලා කුලකයක් ගත්තා 4826 යන සංඛ්‍යාව සෑදියට ඉලක්කම් ටික. ඒතර ඒකේ තියෙන ඉලක්කම් ටික තමයි 2 4 6 8. දැන් මෙතන කුලක දෙකක් A හා B කියලා. හැබැයි මේ කුලක දෙක අර්ථ දක්වලා තියෙන ක්‍රම දෙකකට හැබැයි මේවේ අවයව අතින් අරන් බැලුවොත් මේ අවයව ඔක්කොම එකිනෙකට සමාන වෙනවා. එතකොට අපි මේ A හා B මෙන්න මේ AB જાතිය කුලක වලට අපි කියනවා සම කුලක කියලා. හරි ඊළඟට අපි බලමු තුල්ල කුලක කියන්නේ මොනවද කියලා. කුලක දෙකක තියෙන අවයව ගාන සමාන නම් කියන අවයව ගාන මේකේ තියෙන අවයව ගාන පහම අවයව ගාන සමාන නම් අපි හරි කියන තුල්ල කුලක කියලා. හරි x කියලා කුලකයක් ඉන්නවා 0 හා 10 අතර පිටි ඔක්තේ සංඛ්‍යා. අතර මෙතන තියෙන x කියන කුලකයේ අනේකත්වය. කියන අවයව ගාන සමානයි 5යි. y කියලා තවත් කුලකයක් තියෙනවා ඉංග්‍රීසි වලේ ස්වරාක්ෂර ටික. A E I O U. අතර එතන තියෙන y කියන කුලකයේ අනේකත්වය 5යි. කියන අවයව ගාන 5යි. අතර මේ කුලක දෙකේම අවයව ගණන් සමානයි. අතර මේ જાතිය කුලක වලට අපි කියනවා තුල්ල කුලක කියලා. හරි දැන් මේ පාඩමේ ඉදිරියට යන්න කලින් අපි ඉදිරියේදී හම්බෙන දේවල් ගැන චුට්ටක් බලමු. එහෙනම් දාගන්න මාතෘකාව කුලක පාඩමේදී භාවිත කරන සංකේත. හරි මම මේ සංකේත ටික මෙතනදී කියලා මේ සංකේත එකක් ගන්න අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. හරි පළවෙනි සංකේතය සර්වත්‍ර කුලකය. ඊළඟ එක අවයවේකි. ඒතර අපි ඔක අපිට දැන් ඉස්සරහදී කලින් හම්බුණා. ඊට පස්සේ ඒකේම ලියලා හරහටියකින් කපුවාම අවයවයක් නොවේ. ඒතර ඒ සංකේත දෙක නම් ඔයාලා දන්නවා මේ වෙනකොට. ඊට පස්සේ ඡේදනය වරහන්නද ලියා ගන්න හා කියලා ඒකත් අපි ඉස්සරහදී බලමු. මේලය ඒකෙත් වරහන්නද ලියා ගන්න හෝ කියලා අපි ඒකත් ඉදිරියේදී බලමු. ඊට පස්සේ උපකුලක. හරි ඕවා ගැන අපි අභිශුන්‍ය කුලකය. හරි ඔන්න ඔයව ගැන අපි ඉදිරියේදී අධ්‍යයනය කරනවා. පළවෙනි එක සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය කියන්නේ යම් කුලක පද්ධතියක ඉන්න ලොකුම කුලකය. කියන්නේ මේ ප්‍රධාන කුලකය. ඒක තමයි අපි කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. ඒතර සර්වත්‍ර කුලකය ඍජු කෝණාශ්‍රයන් මගින් නිරූපණය කරනවා. ඒකලගේ සංකේතෙත් මේ විදිහට අයිනකින් ලියන්න ඕනේ. ඒතර මම මේ සංකේතය ලියන විදිහ පොඩ්ඩක් මම ලියලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සර්වත්‍ර කුලයකට අදාළ සංකේතය අපි ලියන්න ඕනේ. හරි. මම දැන් මේක අපි චුට්ටක් බලමු සර්වත්‍ර කුල කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගමු. හොඳයි අපි උදාහරණයක් ගමු. අපේ ඉන්න පන්ති ඉන්න ළමයි ටික. එතන මේ පන්ති ඉන්න ළමයි ටික මට පුළුවන් විවිධ කුලක වලට වෙන් කරන්න. ගැහැණු ළමයි කුලකේ, පිරිවි ළමයි කුලකය, චිත්‍ර ඉගෙන ගන්න ළමයි කුලකේ, නැටුම් හදාරන ළමයි කුලකේ, සංගීත විෂය හදාරන කුලකේ විවිධාකාර විදිහට කුලක වලට වෙන් කරන්න පුළුවන්. ඒතර ඔය ඔක්කොම ළමයි ටික ඉන්නේ මෙන්න මේ පන්තිය ඇතුළේ. ඒතර පන්තිය තමයි ප්‍රධානිය. ඒතර ඔන්නේ පන්තියට තමයි අපි කියන්නේ සර්වත්‍ර කුල කියන පොඩි උදාහරණයක් කිව්විත. ඒ වගේ එකකට තමයි කියන්නේ කුලක ඔක්කොම ඉන්න ලොකු කුලකයට තමයි අපි කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. අපි දැන් කතා කරමු කුලක ඡේදනය පිළිබඳව. කුලක ඡේදනය කියන්නේ කුලක දෙකකට හෝ කිහිපයකට තියෙන පොදු අවයව සහිත කුලකයට තමයි අපි කියන්නේ කුලක ඡේදනය කියලා. හරි දැන් මෙතන අපි වෙන් රූප සටහනක් දීලා තියෙනවා. මේකේ කුලක දෙකක් තියෙනවා AB කියලා. ඒතර මේ AB කුලක දෙකටම පොදු ප්‍රදේශයේ මම මේ විදිහට නිල් පාටින් පාට කරා. ඒතර මේ තමයි A හා B කියන කුලක දෙකට පොදු වූ ප්‍රදේශය.
ඒතර මේ නිල් පාටින් පාට කරලා තියෙන ප්‍රදේශය A කුලකයටත් අයිති B කියන කුලකයටත් අයිති. ඉතින් අපි මේ කුලක දෙකේ ඡේදනය මෙන්න මේ විදිහට මෙන්න මේ සංකේතය භාවිතා කරලා මෙන්න මේ සංකේතය භාවිතා කරලා නිරූපණය කරනවා. ඒතර මේ තියෙන්නේ A ඡේදනය B කියලා. A ඡේදනය B. ඒතර මේ කියන සංකේතය තමයි අපි භාවිත කරන්නේ. හරි අපි දැන් මේක පොඩ්ඩක් පොඩි උදාහරණකින් තව දුරටත් පැහැදිලි කරගමු. සාරාත්‍ර කුලකයේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 දක්වා තියෙන ඉලක්කම් ටික පූර්ණ සංඛ්‍යා ටික. A කියලා කුලකයක් තියෙනවා. A කුලකයේ ඉන්නේ 1 10ත් අතර තියෙන ඔක්තේ සංඛ්‍යා ටික. B කියලා කුලකයක් තියෙනවා. ඒකේ ඉන්නේ 1 හා 10 අතර 1 10ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 3 5 7 කියන සංඛ්‍යා ටික. එතකොට මේක මේ 3 5 7 කියන ඉලක්කම් තුන ගත්තොත් මේ ඉලක්කම් තුන කියන්නේ මේ අවයව තුන කුලක දෙකටම අයිති. ඒ කියන්නේ A කුලකටත් අයිති B කියන කුලකටත් අයිති වෙනවා. හරි. අපි දැන් මේ කියන දත්ත ටික වෙන් රූප සටහනකින් නිරූපණය කරමු. එතන මම මේක ලියුවා A ඡේදනයේ B සමානයි 3 5 7. හරි. මම විදිහට සර්වත්‍ර කුලක ඇඳගත්තා. AB කියන කුලක දෙක ඇඳගත්තා. දැන් අපි මෙන්න මේ මම නිල් පාටින් පාට කරේ කුලක දෙකටම පොදු ප්‍රදේශය. එහෙනම් මේ කුලක දෙකටම පොදු ප්‍රදේශයේ තමයි මේ 3 5 7 කියන අවයව ටික ඉන්න ඕනේ. හරි. දැන් අපි A කුලකේ දිහා ආයෙ පාරක් බැලුවොත් A කුලකේ තියෙනවා 1 9 කියන අවයව දෙක. එතන A 1 හා 9 කියන අවයව අයිති වෙන්නේ A කුලකයට පමණයි. එහෙනම් මම මේ අවයව දෙක මෙන්න මෙතනින් ලියනවා. 1 9 කියලා. හරි. B කුලකේ දිහා බලුවොත් ඒකේ 3 5 7 අපි දැන් ලිව්වා. තව ඒකේ එක අවයවයක් තියෙනවා 2 කියන අවයවය. එහෙනම් ඒක මෙන්න මේ විදිහට B ට පමණක් අයිති වෙන විදිහට අපි මෙතනින් සටහන් කරා. හරි. ඊට පස්සේ අපි දැන් සර්වත්‍ර කුලකේ දිහා බලුවොත් සර්වත්‍ර කුලකේ ඉන්නේ 1 ඉඳලා 10 දක්වා තියෙන ඉලක්කම් ටික. ඒතර ඒවෙන් මෙතන 1 2 3 කියන ඉලක්කම තියෙනවා. හැබැයි 4 නෑ. ඒතර 4 ඉන්න ඕනේ. 4 කියන අවයවයේ A කුලකයටවත් B කුලකයටත් අයිති නෑ. හැබැයි සර්වත්‍ර කුලකයට අයිති. එහෙනම් මම මේ විදිහට ලියනවා. ඉතින් ඒ වගේම තව 4ට අමතරව 6 8 10 කියන සංඛ්‍යා ටිකත් මේ A හා B ට අයිති නෑ. ඒවා සර්වත්‍ර කුලකයට අයිති. ඒවා අපි A ට හා B ට පිටතින් මේ විදිහට සටහන් කරන්න ඕනේ. හරි. එතන අපි ඔන්න කුලක දෙකක ඡේදනය ගැන අධ්‍යයනය කරා. හරි. ඊට පස්සේ මේ කුලක දෙකක ඡේදනයේ විශේෂ අවස්ථා දෙකක් අපි දැන් සාකච්ඡා කරමු. අපි බලමු මොකද්ද මේ කුලක ඡේදනයේ තියෙන විශේෂ අවස්ථා දෙක මොකක්ද කියලා. පළවෙනි එක තමයි වියුක්ත කුලක කියන අවස්ථාව. දෙවෙනි අවස්ථාව උපකුලක කියන අවස්ථාව. හරි. අපි දැන් මේ අවස්ථා දෙක වෙන වෙනම සාකච්ඡා කරමු. පළවෙනි එක වියුක්ත කුලක. කුලක දෙකකට හෝ ඊට වැඩි ගානක ඒ කුලක දෙකට හරියට වැඩි ගන්න පොදු අවයව එකක්වත් නැත්නම් ඒ කුලක වලට අපි කියනවා වියුක්ත කුලක කියලා. හරි. අපි දැන් උදාහරණකින් බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මෙතන අන්න කුලකයක් තියෙනවා A කියලා, තව කුලකයක් තියෙනවා B කියලා. දැන් මේ කුලක දෙකට පොදු අවයව නැහැ. ඒ හින්දා මම මේ විදිහට රවුන්ඩ් එක ඇඳලා තියෙනවා. කියන්නේ කුලක දෙක ඇඳලා තියෙනවා. A ට හා B ට පොදු අවයව නැත්නම් අපි කියනවා A හා B අනු වියුක්ත කුලක වේ කියලා. හරි. දැන් මේක අපි මේ ඉලක්කම් දාලා පොඩි සංඛ්‍යාවලින් තව ටිකක් තවදුරටත් තේරුම් ගමු. සාරාත්‍ර කුලකයේ ඉන්නේ 1 ඉඳලා 10 දක්වා තියෙන ඉලක්කම් ටික. A කියන්නේ 1 10ත් අතර පිහිටි ඔක්තේ සංඛ්‍යා කුලකය. B කියන්නේ 1 10ත් අතර පිහිටි ඉරට්ටේ සංඛ්‍යා ටික. ඒතර A කුලකට අදාළ අවයව තමයි 1 3 5 7 9. B කුලකට අදාළ අවයව තමයි 2 4 6 8 10 කියන කට්ටිය ටික. අපි දැන් මේ A හා B සර්වත්‍ර කුලකයේ ටික වෙන් රූප සටහනකින් දක්වමු. හරි. සර්වත්‍ර කුලකයෙන්ද A කුලකයේ ඉන්නවා. A කුලකයේ ඉන්නේ 1 3 5 7 කියන අය ටික 7 9 කියන අය. B කුලකයේ ඉන්නේ 2 4 6 8 10 කියන ටික. ඒතර මේ කුලක දෙකටම කිසිම පොදු අවයවයක් නැහැ. එකක්වත් පොදු අවයව එකක්වත් නැහැ. හින්දා මම මේ විදිහට ඇඳලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් මේකේ පොදු අවයව එකක්වත් නැහැ නේ. එහෙනම් මේ A හා B කියන්නේ වියුක්ත කුලක කියලා කියන අපි කියනවා A හා B ගේ ඡේදනය. ඡේදනයේ දාන සංකේත වෙනවා. ඡේදනය සමානයි මේ දාලා තියෙන අපි අභිශුන්‍ය කියන අවයව එකක්වත් නැහැ කියන්න භාවිතා කරන සංකේත තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ඡේදනය අභිශුන්‍ය නම් අපි කියනවා A හා B කියන්නේ වියුක්ත
කුලක කියලා. හරි. අපි දැන් සාකච්ඡා කරමු උපකුලක අවස්ථාව. A හා B කුලක දෙකක් සැලකුව විට B කුලකයේ සියලු අවයව A කුලකයේ අඩංගු වේ නම් එවිට B කුලකය A කුලකයේ උපකුලකයක් ලෙස හැඳින්වේ. හරි. අපි දැන් මේක රව උදාහරණකින් තේරුම් ගමු. A කියලා කුලකයක් ඉන්නා. A කියන කුලකයට අදාළ අවයව තමයි 1 2 3 4 5. B කියලා කුලකයක් තියෙනවා. B කුලකට අදාළ අවයව 2 3 5 කියන අවයව ටික. අපි දැන් මේ කුලක දෙක වෙන් රූප සටහනකින් අඳිමු. හරි. මම මෙතන ඇඳලා තියෙනවා A කියන කුලකයේ ඇඳලා තියෙනවා. ඒතර A කුලකයට අදාළ අවයව වෙන්නේ 1 2 3 4 5 කියන අවයව ටික. ඒතර A කුලකයේ ඇතුලේ තමයි A කුලකයේ ඇතුලේ තමයි B කුලකේ ඉන්නේ. ඒතර B කුලකයේ අදාළ අවයව තමයි 2 3 5 කියන අවයව ටික. ඒතර මෙන්න මේ විදිහට අවයව පිහිටනවා නම් අපි කියනවා B යනු A කුලකයේ උපකුලකයක් කියලා කියනවා. මේ B කුලකයේ සියලු අවයව A කුලකයේ අඩංගු බැවින් B කුලකය උපකුලකයක් ලෙස හඳුන්වනවා. හරි. එතන දැන් මේ B ඇවිල්ලා A කියන කුලකේ තමයි උපකුලකයක් වෙන්නේ. එතන ඒක අපි මේ විදිහට සංකේත භාවිතා කරලා අපිට ලියන්න පුළුවන් B උපකුලකයක් කාගේද A කියන කුලකේ. එතන මේ පැත්තට එන්න ඕනේ ලොකු එක මේ රවුම් වුණ පැත්තට එන්න ඕනේ අර ඇතුලේ ඉන්න කුලකය. දැන් B නේ ඇතුලේ ඉන්නේ. ඒ හින්දා B මේ පැත්තට එන්න ඕනේ. එළියේ ඉන්නේ ලොකු කුලකය A එයා එන්න ඕනේ මෙන්න මේ කියන පැත්තට. හරි. ඔන්න ඔහොමයි අපි සංකේත භාවිතා කරලා ලියන්නේ. හරි. අපි දැන් බලමු කුලකයකින් හදන්න පුළුවන් උපකුලක කොහොමද කියලා. දැන් මෙතන x කියලා කුලකයක් තියෙනවා. ඒතර x කියන කුලකේ අවයව 3යි තියෙන්නේ A B C කියලා. හරි. ඒතර මේ තමයි x කියන කුලකේ මම ඒක වෙන් රූප සරණක දැක්වුවා. දැන් මේකෙන් අපි x කියන කුලකය ඇතුලේ අපිට උපකුලක කීයක් හදන්න පුළුවන්ද කියලා බලමු. මම මුලින්ම අවයව එක ගානේ අරගන්නවා. ඒතර අවයව එක ගානේ ගත්තොත් A කියන එක වෙනම ගත්තොත් එයා එක උපකුලකයක්. B වෙනම ගත්තොත් එයත් වෙනම උපකුලකයක්. C ගත්තොත් එයත් වෙනම උපකුලකයක්. ඊට පස්සේ මම අවයව දෙක ගානේ ගන්නවා. A B ගත්තොත් එයා වෙනම උපකුලකයක්. ඊට පස්සේ මම A හා C ගන්නවා. එතන එයත් ඇවිල්ලා x ගේ උපකුලකයක්. ඊට පස්සේ B හා C ගන්නවා. එතන ඒකත් ඇවිල්ලා x කියන ලොකු කුලකයේ උපකුලකයක්. කුලකයේ ඇතුලේ ඉන්න එකක්. හරි. ඊට පස්සේ දැන් අපි ඔන්න දෙන්න අවයව දෙක ගානේ ගත්තා. ඊළඟට මම අවයව එකක්වත් අඩංගු වෙන්නේ නැති විට මෙන්න මෙහෙම එකක් ගන්නවා. හරි. මේ ඇවිල්ලා අභිශුන්‍ය කුලකය. කියන්නේ අවයව එකක්වත් අඩංගු නැති එක. ඒතර ඒක තියෙන්නේ x කුලකයේ ඇතුලේ. ඒ හින්දා අපි ඒකට කියනවා අභිශුන්‍ය කුලකයක් x කුලකයේ උප කුලකයක් කියලා. ඒතර මේක ඇවිල්ලා උප කුලකවල අර්ථ දැක්වීමෙන් ගන්න එකක්. ඊට පස්සේ තව මට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. මේ අවයව තුනම මම තෝරනවා. ඒතර මේකත් දැන් ඉන්නේ x කුලකයේ ඇතුලේම. කියන්නේ x කුලකයේම උප කුලකයක් හැටියට ගන්නත් පුළුවන්. ඒතර ඒකත් ඇල අර්ථ උපකුලකවල අර්ථ දැක්වීමෙන් එන එකක්. ඒතර මේ විදිහට බැලුවොත් x කියන කුලකයේ අවයව 3යි තියෙන්නේ. ඒතර x කුලකයට උපකුලක 8ක් තියෙනවා. ඒතර මේ උපකුලක කීයක් හදන්න පුළුවන්ද කියන x කියන කුලකයේ අවයව 3ක් තියෙනවා. ඒතර x කියන කුලකෙන් අපි උපකුලක 8ක් හැදුවා. ඉතින් මේ කුලකයක තියෙන අවයව ගාන දුන්නාම මේකෙන් හදන්න පුළුවන් උපකුලක ගාන හොයන සමීකරණයක් තියෙනවා. ඒතර සමීකරණය තමයි 2 n වෙනි බලය කියන සමීකරණය. ඒතර මේ n කියන දණ්ඩ අපි ආදේශ කරන්නේ අවයව ගාන. ඒතර දැන් මේ x කියන කුලකයේ අවයව 3ක් තියෙනවා. ඒතර ඒකට එන්නේ 2 3 වෙනි බලය. 2 3 වෙනි බලය. ඒතර 2 3 වෙනි බලය කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. ඒතර 2 වරක් 2 4යි 4 වරක් 2 8. ඒතර මේ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් x කියන කුලකයෙන් හදන්න පුළුවන් උපකුලක ගාන. ඒතර මෙතන උණු උත්තරේ 8යි. අපි දැන් මෙතන මේ එක්කෙනා ගානේ අරන් හැදුවා, දෙන්න ගානේ අරන් හැදුවා. ඊට පස්සේ අභිශුන්‍ය කුලකය ගත්තා. අවයව 3ම අරගෙන කුලකයක් හැදුවා. ඒතර කුලක 8ක් හදන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි. හරි. අපි දැන් තව උදාහරණයක් කතා කරමු අවයව 4 අවස්ථාව. හරි. දැන් x කියලා කුලකයක් ඉන්නවා. දැන් මේකේ අවයව 4ක් තියෙනවා. හරි. දැන් අපි අර සූත්‍රය දාලා බලමු. දැන් එන්නේ 2 4 වෙනි බලය. ඒතර
වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. උපකුලක 16ක් හදන්න පුළුවන්. මේ x කියන කුලකයෙන් උපකුලක 16ක් හදන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද උපකුලක 16ක් හදන්නේ කියලා. මම ඉස්සලම් මේ x කියන කුලකය මේ විදිහට වෙන් රූප සටහනකින් ඇඳගත්තා. හරි. මම මුලින්ම අවයව එක ගානේ අරන් හදනවා. ඔන්න A කියන අවයව ගත්තාම එක කුලකයක්. B ගත්තාම තවත් කුලකයක් එනවා. C ව ගත්තාම තවත් කුලකයක් එනවා. D තනියම ගත්තාම එක කුලකයයි. ඊට පස්සේ මම අවයව දෙක ගානේ අරන් හදනවා. මුලින්ම මම A හා B ව තෝරනවා. එතකොට එක කුලකයක් ගත්තා. ඊට පස්සේ A හා C තේරුවොත් තවත් කුලකයක් ගන්න පුළුවන්. A D ගත්තොත් තව කුලකයක් එනවා. ඊළඟට මම B හා C තේරුවොත් තව කුලකයක් ගන්න පුළුවන්. B හා D ගත්තොත් තවත් උපකුලකයක්. විතර අවයව තව පුළුවන් C හා D ගත්තොත් තවත් උපකුලකයක් හදන්න පුළුවන්. විතර මම අවයව දෙක ගානේ අරන් කුලක හැදුවා. ඊට පස්සේ මම අවයව 3 ගානේ අරන් කුලක හදනවා. A B C අවයව 3ක් අරන් කුලකයක් හදනවා. ඊට පස්සේ A B D ව අරගෙන තව කුලකයක් හදනවා. ඊට පස්සේ මම B C D අරගෙන තව උපකුලකයක් හදනවා. ඊළඟට මම A C D ව අරගෙන තවත් උපකුලකයක් හදනවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් අවයව 3 ගානේ අරගෙන හදන්න පුළුවන් කුලක ඔක්කොම ටික හදලා ඉවරයි. ඊළඟට අපි අර්ථ දැක්වීමෙන් කියනවා අභිශූන්‍ය කුලකය කියන්නේ x ගේ උපකුලකයක්. ඊට පස්සේ x වල අවයව x ඇවිල්ලා x ගෙම උපකුලකයක්. ඒතර A B C D අවයව 4ම අරන් ඔන්න අපි හැදුවා. ඒතර x කියන්නේ x වලම උපකුලක අවස්ථාවක්. හරි. ඊළඟට අපි දැන් කතා කරමු කුලක මේලය ගැන. කුලක මේලය කියන්නේ කුලක දෙකක් හරි ඊට වඩා වැඩි ගාණක් තියනවා නම් ඒ කුලක ඔක්කොටම අයිති අවයව සහිත කුලකය. සියලුම අවයව සහිත කුලකය. දැන් අපි ඡේදනය කතා කරේ කුලක දෙකකට හරි වැඩි ගාණකට තියෙන පොදු අවයව සහිතනේ. දැන් මේකේ කියන්නේ කුලක දෙකකට හරි ඊට වැඩි ගාණක තියෙන සියලුම අවයව සහිත කුලකය තමයි අපි කියන්නේ ඒ කුලක දෙකේ මේලය කියලා. හරි. මෙතන ඔන්න කුලකයක් තියෙනවා A හා B කියලා. මෙන්න A කුලකය මෙන්න B කුලකය. මම දැන් මේලයට අදාළ ප්‍රදේශයේ පාට කරලා පෙන්නන්නම්. එතන මම පාට කරලා තියෙනවා A කුලකයටයි B කුලකයටයි කුලක දෙකටම අයිති සියලුම ප්‍රදේශය තමයි කුලක මේලය කියලා හඳුන්වන්නේ. එතන මේ මේලයට අදාළ සංකේතය තමයි මෙන්න මේ මෙතන අපි දාලා තියෙන්නේ. A හා A මේලය B කියලා තමයි අංකණය කරන්නේ. හරි. දැන් අපි මේක තව උදාහරණකින් පැහැදිලි කරගමු. සරලත්‍ර කුලකේ මම අරන් තියෙන 1 සිට 10 දක්වා A කුලකය 1 3 5 7 9 කියන්නේ 1 10 අතර තියෙන ඔක්තේ සංඛ්‍යා ටික. B කුලකයේ ගත්තා 2 3 5 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යා ටික. හරි. දැන් මම මේක වෙන් රූප සරණකින් අඳිනවා. සරලත්‍ර කුලකේ ඇඳගත්තා. A හා B කියන කුලක දෙක ඇඳගත්තා. ඊටසේ කුලක දෙකටම පොදු අය තමයි 3 5 7 ඒ ටික දාගත්තා. ඊටසේ A කුලකෙට 1 9 එනවා. B කුලකෙ 2 එනවා. ඊට පස්සේ 4 6 ඒ ටික එනවා. 4 6 8 10 කියන අය ටික එනවා. ඊට පස්සේ මම මේකේ මේලයට අදාළ ප්‍රදේශයේ පාට කරනවා. ඒතර A කුලකයයි B කුලකයයි කියන සියලුම ප්‍රදේශය මම පාට කරන්න ඕන. ඊට පස්සේ මම මේලයට අදාළ ලියනවා A මේලේ B සමානයි මේ නිල් පාට ප්‍රදේශයේ තියෙන සියලුම අවයව ටික. 1 තියෙනවා 2 තියෙනවා 3 5 7 9. ඒතර කුලක දෙකකට අයිති සියලුම අවයව වලට තමයි කියන්නේ කුලක මේලය කියලා. හරි. අපි දැන් කතා කරමු අභිශූන්‍ය කුලකය ගැන. අභිශූන්‍ය කුලකය කියන්නේ අවයව කිසිවක් අඩංගු නොවන කුලකයටයි අභිශූන්‍ය කුලකය කියලා කියන්නේ. හරි. ඉතින් අභිශූන්‍ය කුලකේ නිරූපණය කරන්න අපි සංකේත දෙකක් භාවිත කරනවා. එක සංකේතයක් තමයි සංගල වරහණක් ඇරලා ඒ සංගල වරහණ වහලා දානවා. ඊළඟ සංකේතය තමයි මෙන්න මේ සංකේතය නිකන් බිඳුව ගලලා හරහට ඉරකින් කපනවා. මේක ග්‍රීක හොඩියෙන් එන අකුරක්. හරි. ඔය කියන සංකේත දෙක අපිට භාවිත කරන්න පුළුවන් කුලකයක් නිරූපණය කරන්න. අභිශූන්‍ය කුලකයක් නිරූපණය කරන්න. හරි. අපි උදාහරණ දෙකක් බලමු. A කියලා කුලකයක් ඉන්නවා. A කියන කුලකයේ ඉන්නේ බිඳුවත් එකත් අතර තියෙන පූර්ණ සංඛ්‍යාවල. ඉතින් බිඳුවත් එකත් අතර කිසිම
පූර්ණ සංඛ්‍යාවක් පවතින්නේ නැහැ. එහෙනම් ඒ කුලකෙට කිසිම අවයව එකක්වත් නැහැ. කිසිම අවයවයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ අභිශුන්‍ය කුලකයක්. එහෙනම් මම ලියනවා ඒ කුලකයේ සමානයි සංගලවරහණක් දැම්මා. ලියන්න එක කිසිම අවයවයක් නැහැ. හින්දා මම ඒක වහලා දැම්මා. නැත්නම් අපි ලියන්න බලන්න මෙන්න මේ සංකේතෙත් භාවිත කරන්න පුළුවන්. හරි අපි තව උදාහරණයක් බලමු. හරි. ඒතර තව මේකේ පුළුවන් ඒ කුලකයේ අවයව එකක්වත් නැහැ නේ. එහෙනම් ඒ කුලකයේ අනේකත්වය සමානයි බිඳ අපි කලින් කතා කරා කුලකයක අනේකත්වය කියන්නේ කුලකයට අදාළ අවයව ගන්න. දැන් මේ ඒ කුලකයේ අවයව ගන්න බිඳුවයි. එහෙනම් මම ලියනවා ඒ කුලකයේ අනේකත්වය සමානයි බිඳුවයි කියලා. හරි. B. තවත් උදාහරණයක් දෙනවා පාද ගණන 3ට අඩු බහුවාර්ෂ. පාද ගණන 3ට අඩු බහුවාර්ෂ එකක්වත් පවතින්නේ නැහැ. එහෙනම් B කියන්නේ අභිශුන්‍ය කුලකයක්. එහෙනම් B කුලකයේ අනේකත්වය බිඳුවයි. හරි අපි දැන් කතා කරමු අනුපූරක කුලකය ගැන. සර්වත්‍ර කුලකයක දැන් අපි A කියලා කුලකයක් ගත්තොත් ඒ කුලකයට අයිති නැති හැබැයි සර්වත්‍ර කුලකයට අයිති ප්‍රදේශයට තමයි කියන්නේ අනුපූරක කුලකය කියලා. දැන් අපි A ගේ අනුපූරකය ගත්තොත් A ට අයිති නැහැ හැබැයි සර්වත්‍ර කුලකයට අයිති ප්‍රදේශයට තමයි A ගේ අනුපූරක කුලකය කියලා කියන්නේ. ඉතින් මේ අනුපූරක කුලකය අපි බලමු තව උදාහරණයකින්. සර්වත්‍ර කුලකයේ මම අරන් තියෙන 1 ඉඳලා 10 දක්වා තියෙන ඉලක්කම් ටික සර්වත්‍ර කුලකයේ මම ඇඳගත්තා. මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ ඉන්නවා A කියලා කුලකයක්. Aට අයිති අවයව ටික තමයි 1 3 5 7 9. ඒතර 2 4 6 8 10 කියන ඒවා ටික A කුලකයට අයිති නෑ. හැබැයි සර්වත්‍ර කුලකයට අයිති. ඒතර මම මේ නිල් පාටින් පාට කරන ප්‍රදේශය Aට අයිති නැති ප්‍රදේශය. අපි නිල් පාටින් පාට කරපු ප්‍රදේශයේ ඉන්න අවයව ගත්තොත් 2 4 6 8 10 කියන ඒවා ඇවිල්ලා A ගේ අනුපූරක කුලකයට අයිති අවයව ටික. ඒතර මේ අනුපූරක කුලකයේ දක්වන්න අපි මේ විදිහට උඩින් පොඩි හරහර ඉරි කෑල්ලක් ගන්නවා. ඒතර මේකෙන් කියන්නේ Aට අයිති නැති අවයව ටික කියන එක. නම් ලියනවා A' කුලකයේ සමානයි 2 4 6 8 10 කියලා. Aට අයිති නැති කුලකයට තමයි කියන්නේ අනුපූරක කුලකය නැත්නම් A ගේ A' කුලකය කියලා. හරි දැන් අපි පොඩි උදාහරණයක් සාකච්ඡා කරමු. දී ඇති වෙන් රූප සටහනේ පහත කුලක අවයව සහිතව ලියා දක්වන්න. හරි මෙතන මෙහෙම අපිට ගානක් දීලා තිනවා කුලක දෙකක් තියෙනවා A හා B කියලා සර්වත්‍ර කුලකයේ තියෙනවා. හරි දැන් අපිට මුලින්ම කියන A කුලකයේ අවයව ටික ලියන්න. අපි කරන්නේ නම් බලන්න A කියන රවුම ඒක ඇතුලේ තියෙන අවයව ටික 2 8 11 7 14 21. හරි ඔන්න A කුලකයට අදාළ අවයව ටික අපි ලිව්වා. A කුලකේ ලිව්වා. හරි ඊට පස්සේ අපිට කියනවා B කුලකේ ලියන්න. ඒතර B කුලකයට අදාළ අවයව තමයි 7 14 21 10 17. ඒතර මේ වගේ කුලකයක් ලියනකොට මේ කුලකයට අදාළ අවයව අපි මේ විදිහට කමා යොදලා වෙන් කරලා ලියන්න ඕනේ. සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ. මේ ඉලක්කම් වල ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ආරෝහණ පිළිවෙලක් හරි අවරෝහණ පිළිවෙල ලිව්වා බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම හරි අවයව ටික සියල්ලම ලියලා තියෙන. තව දෙයක් තමයි එකම අවයවය දෙපාරක් ලියන්න බෑ. අවයව පුනරාවර්තනය වෙන්න බෑ. හරි අපිට දැන් කියන A' කුලකේ ලියන්න කියන්නේ A ගේ අනුපූරක කුලකේ ලියන්න. ඒ කියන්නේ Aට අයිති නැති ටික. ඒතර මේක අපි Aට අයිති නැති ටික ගත්තොත් 10 17 5 9 13 20 කියන අවයව ටික තමයි Aට අයිති නැති අවයව ටික වෙන්නේ. එහෙනම් ඒ තමයි A' කුලකය. හරියට අපිට කියනවා B' කුලකේ ලියන්න. ඒ කියන්නේ Bට අයිති නැති අවයව ටික. ඒතර Bට අයිති නැති අවයවයට තමයි 2 8 11 5 9 13 20. හරි ඔන්න අපි B' B ගේ අනුපූරක කුලකයක් ලිව්වා. ඊට පස්සේ අපිට කියනවා A මේලය B ලියන්නලු. A මේලය කියන්නේ කුලක දෙකටම අයිති සියලුම අවයව ටික. එහෙනම් අපි ලියමු 2 8 11 මේ අවයව ටික. ඊට පස්සේ 7 14 21 ඊට පස්සේ 10 17. ඔන්න අපි ලියුවා A මේලය B. Aටයි Bටයි අයිති සියලුම අවයව සහිත කුලකයට තමයි මේලය කියන්නේ. A ගේ B ගේ මේලය කියලා කියන්නේ.
හරි ඊට පස්සේ අපි කියන A ඡේදනයේ B කුලකට දාලා අවයව ලියන්න. ඡේදනය කියන්නේ කුලක දෙකටම පොදු ප්‍රදේශය. ඒ කියන්නේ මෙන්න මේ මැද කොටස. ඒතර 7 14 21 තමයි කුලක දෙකටම පොදු වූ ප්‍රදේශය. එන මම ලියන 7 14 21. හරි ඊට පස්සේ අපිට කියන A මේලය B කියන කුලකයේ අනුපූරක කුලකයේ ලියන්නලු. දැන් අපි A මේලය B කියන එක ලිව්වා. ඒතර අපි දන්නා A මේලය B කියන්නේ Aටයි Bටයි අයිති මම මේ පාට කරන ප්‍රදේශයේ ඉඳපු අය. දැන් අපිට ලියන්න කියන්නේ A මේලය B වල අනුපූරකය. කියන්නේ මේ ටික නෙමෙයි ඉතුරු ටික. ඒ කියන්නේ 5 9 13 20 කියන අවයව ටික. හරි ඊට පස්සේ අපිට කියන A ඡේදනය B කියන කුලකයේ A ඡේදනයේ B කියන කුලකයේ අනුපූරක කුලකයේ ලියන්නලු. දැන් අපි දන්නා ඡේදනය කියන්නේ මම මෙන්න මේ පාට කරන ප්‍රදේශයේ ඉන්න ටික. එහෙනම් ඒකේ අනුපූරකය කියන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න අය නැතුව ඉතුරු සියලුම අවයව ටික තමයි මේ කුලකට අයිති වෙන්නේ. එහෙනම් මම ලියනවා 2 8 11 10 17 5 9 13 20. දැක්කනේ මෙතන මේ ඉලක්කම් වල ආරෝහණ හරි අවරෝහණ හරි පටිපාටියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ විදිහට කුලකයේ ලියා දක්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කමා යොදලා අවයව වෙන් කරලා දක්වන්න ඕනේ සංගල වරහනේ ඇතුලේ තමයි අපි කුලකයක් ලියා දැක්විය යුත්තේ. හරි මේ විදිහට අවයව ලියන අපි තවත් උදාහරණයක් බලමු. දී ඇති වෙන් රූප සටහනේ පහත කුලක අවයව සහිතව ලියා දක්වන්න. හරි. ඔන්න අපිට වෙන් රූප සටහනක් දීලා තියෙනවා. ඒකෙත් A හා B කියලා කුලක දෙකක් තියෙනවා. දැන් B කුලකයේ ඉන්නේ A කුලකයේ ඇතුලේ. අපි මේක කලින් සාකච්ඡා කරපු අවස්ථාව කුලක ඡේදනයේ විශේෂ අවස්ථාව වලින් පළවෙනි අවස්ථාව උපකුලක අවස්ථාව. B කියන එක නෑවිලා A ගේ උප කුලකයක් වෙනවා. හරි. බලමු මොනවද ලියන්න තියෙන්නේ කියලා. හරි අපිට A කුලකේ ලියන්නලු A කුලකයට අදාළ අවයව A රවුම ඇතුළේ ඉන්න අය ටික. ඒතර 2 4 6 8 5 ඔය කියන අවයව ටික. ඊට පස්සේ B ට අදාළ අවයව ලියන්නලු 4 8. හරි ලියන්නලු A ඩෑෂ් කුලකේ ලියන්නලු. ඒ කියන්නේ A ට අයිති නැති ටික. ඒතර A රවුමෙන් පිට ඉන්න අය ටික. ඒතර 1 3 7 කියන අවයව ටික. ඊට පස්සේ ලියන්නලු B ඩෑෂ් කියන කුලකේ. කියන්නේ B ගේ අනුපූරක කුලකය. කියන්නේ B ට අයිති නැති අවයව ටික. ඒතර B ට අයිති 4යි 8යි. එහෙනම් අයිති නැති ටික වෙන්නේ 1 2 3 5 6 7 කියන අවයව ටික. හරි ඒ වගේම තවත් අපිට ගානක් දීලා තියෙනවා දී ඇති වෙන් රූප සටහන එන් පහත කුලක අවයව සහිතව ලියා දක්වන්න. හරි මෙතන වෙන් රූප සටහනක් දීලා තියෙනවා. වෙන් රූප සටහන දීලා තියෙන්නේ කුලක ඡේදනයේ විශේෂ අවස්ථාවක්. අපි සාකච්ඡා කරා කුලක ඡේදනයේ විශේෂ අවස්ථා දෙකක් සාකච්ඡා කරා. ඒකෙන් පළවෙනි අවස්ථාව උපකුලක අවස්ථාව. එතන මේකේ B කුලකයේ ඉන්නේ A කුලකයේ ඇතුලේ. එතකොට මේක අපි කියනවා B ඇවිල්ලා A ගේ උපකුලකයක් කියලා කියනවා. හරි අද බලමු මොනවද ලියන්නේ කියලා. A මේලේ B. ඒතර A මේලේ B ට අදාළ අවයව ලියන්නලු. ඒතර මේලේ කිව්වහම A ටයි B ටයි ඇති සියලුම අවයව ටික. ඒතර 2 4 6 5 8 කියන අවයව ටික තමයි එන්නේ. ඊට පස්සේ කියන A ඡේදනයේ B ට අදාළ අවයව ලියන්නලු. ඡේදනයේ කියන්නේ කුලක දෙකටම පොදු අවයව. ඒතර 4 හා 8 කියන අවයව තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ ලියන්නලු A මේලේ B කියන කුලකයේ අනුපූරක කුලකේ නම් A මේලේ B ට අදාළ අවයව ටික තියලා ඉතුරු සියලුම අවයව ටික. ඒතර 3 5 7 කියන අවයව තමයි එකට අයිති වෙන්නේ. ඊට පස්සේ අපිට ලියන්නලු A ඡේදනයේ B කියන කුලකයේ අනුපූරක කුලකය. කියන්නේ ඡේදනයට අයිති වෙන්නේ 4 8නේ. ඒ අවයව නෙමෙයි ඉතුරු අවයව ටික. ඒතර එහෙම 4 8 අයින් කරාම තව එක ඉතුරු වෙන්නේ 1 2 1 3 7 2 5 6 කියන අවයව ටික. එහෙනම් දරුවනේ අද දවසේ අපි කුලක පාඩමේ ගොඩක් දේවල් අපි අද සාකච්ඡා කරා. මේ පාඩමේ තව අපිට සාකච්ඡා කිරීමේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. කුලක දෙකක අවයව අතර සම්බන්ධය ඊට පස්සේ වෙන් රූප සටහනේ ප්‍රදේශ අඳුරු කිරීම කියන කොටස් ටික තමයි අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ කුලක පාඩමේ දෙවනි වීඩියෝ මගින් අපි ඒවා සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.